ඊළඟට තියෙන තාපය ගානක්. කාමර උෂ්ණත්වය සෙල්සියස් 30ක් වූ දිනක තාපධාරිතාවය 80 ජූල් සෙල්සියයට වූ පියන සහිත කැලරිමීටරයක් තුළ ජලය ග්‍රෑම් 200ක් ඇත. එහි උෂ්ණත්වය සෙල්සියස් 80ට නංවා සිසිල් වීමට ඉඩ හැරුණු විට ආරම්භක සිසිලන ශීඝ්‍රතාවය 0.5 සෙල්සියස් තප්පරයට විය. ජලය වෙනුවට ස්කන්ධය ග්‍රෑම් 150ක් වූ වෙනත් ද්‍රවයක් මෙම කැලරිමීටරයට දමා සෙල්සියස් 70ක ආරම්භක උෂ්ණත්වයක සිට සිසිල් වීමට ඉඩ හැරිය විට සිසිලන ශීඝ්‍රතාවය 0.2 සෙල්සියස් තප්පරයට නම් ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය සොයන්න. මේක දීලා තියෙනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය 4.2 ජූල් ග්‍රෑමයට සෙල්සියසයට. ග්‍රෑමයට කියලා දීලා තියෙනවා. හරි. අපිට මුලින්ම කියනවා කැලරිමීටරයක් ඇතුලේ වතුර ටිකක් තියනවලු. වතුර ග්‍රෑම් 200ක් තියනවලු. 200 ග්‍රෑම් උෂ්ණත්වය සෙල්සියස් 80ක් වෙන විදියට. ඊළඟට දෙවෙනි පද්ධතියේ තියනවලු කැලරිමීටර ඇතුලේ ද්‍රවයක්. ඒ ද්‍රවය ග්‍රෑම් 150ක්. එයාගේ ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් 70යි. එතකොට දැන් මේ කැලරිමීටර සහිත පළවෙනි පද්ධතිය ගත්තොත් එහෙම ඒ පළවෙනි පද්ධතිය කාමර උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක තියෙන නිසා ඒකෙන් පරිසරයට තාපය හානි වෙනවා සංවහනය මගින්. මේ වගේ ගානක් හදනකොට පරිසරයට සිදුවන තාපහානිය ප්‍රධාන තාපහානිය අපි සලකන්නේ සංවහනය මගින් කියලා. එතකොට නිව්ටන්ගේ සිසිලන නියමයට අනුව මේ මොහොතේ පරිසරයට හානි වන තාප ප්‍රමාණය මට ලියන්න පුළුවන්. නැත්නම් පරිසරයට තාප හානි වීමේ ශීඝ්‍රතාවය මට ලියන්න පුළුවන්. P1 නම් P1 සමානයි KA θ ඍණ θr කියලා. K කියලා කියන්නේ මේ කැලරිමීටරේ පෘෂ්ඨ ස්වභාවය මත රඳා පවතින නියතයක්. A කියලා කියන්නේ කැලරිමීටරේ බාහිර පරිසරයට නිරාවරණය වෙලා තියෙන වර්ගඵලය. මම මේ දෙකම සංකේත දෙකක් විදිහට දාගන්නවා. එතකොට මට මේ පළවෙනි පද්ධතියෙන් පරිසරයට තාපහානි වීමේ ශීඝ්‍රතාවය P1 කියන කෙනා ලියන්න පුළුවන්. P1 සමානයි KA වැඩි කිරීම එයාගේ උෂ්ණත්වය ඍණ කාමර උෂ්ණත්වය. කාමර උෂ්ණත්වය 30යි. එතකොට 80න් 30ක් අඩු වුණාට පස්සේ පැහැදිලි 50යි. මම මේ සමීකරණය ගන්නවා 1 කියලා. එතකොට මේ තාපය හානි වන ශීඝ්‍රතාවය තමයි මේ තියෙන්නේ. මේ විදිහට තාපය හානි වෙන කුඩා මොහොතක් සලකන්න. මෙන්න මේ ශීඝ්‍රතාවයෙන් තාපය හානි වෙන ඉතා කුඩා කාලයක් මම සලකනවා ඩෙල්ටා T කියලා. ඔය ඩෙල්ටා T කාලය තුල මෙයාගෙන් ඉවත් වෙච්ච තාප ප්‍රමාණය, ඔය ඉතා කුඩා ඩෙල්ටා T කාලය තුල මෙයාගෙන් ඉවත් වෙච්ච තාප ප්‍රමාණය මම සලකනවා ඩෙල්ටා Q කියලා. ඉතින් මේ තාප ප්‍රමාණයට අනුරූපව මට ලියන්න පුළුවන් Q සමානයි ms ඩෙල්ටා θ. මට ලියන්න පුළුවන් ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා θ. මම මේක මේ ගත වෙච්ච කාලයෙන් බෙදුවට පස්සේ මට එනවා ඩෙල්ටා Q යට ඩෙල්ටා T. කියන්නේ තාප හානි වීමේ ශීඝ්‍රතාවය. තාප හානි වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ මෙතන තියෙන P1. P1 සමානයි ms ගුණිතය. මේ පද්ධතියේ ms ගුණිතය කියලා කියන්නේ මේ පද්ධතියේ තියෙන මුළු තාපධාරිතාවය. මේ පද්ධතියේ තියෙන මුළු තාපධාරිතාවය ලියන්න පුළුවන් කැලරිමීටරයේ තාපධාරිතාවය දන ජලයේ තාපධාරිතාවය විදිහට. කැලරිමීටරයේ තාපධාරිතාවය මට ලියන්න පුළුවන් 80යි. ජලයේ තාපධාරිතාවය මට ලියන්න පුළුවන් ජලයේ ස්කන්ධය දීලා තියෙනවා ග්‍රෑම් 200යි. ජලයේ විශිෂ්ට තාපධාරිතාවය දීලා තියෙනවා 4.2 ජූල් ග්‍රෑමයට සෙල්සියසයට. එතකොට ඒක දීලා තියෙන ග්‍රෑමයට. ඒක නිසා මට මෙතන ග්‍රෑම් ආදේශ කළා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ. මෙතන 4.2 වාරයක් උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය. මෙන්න මේ තියෙන උෂ්ණත්වය අඩුවීමේ ශීඝ්‍රතාවය තමයි අපිට මෙතෙන්දී සිසිලන ශීඝ්‍රතාවය කියලා කියන්නේ. මේ ගානේ දීලා තියෙනවා පළවෙනි පද්ධතියේ ආරම්භක අවස්ථාවේදී සිසිලන ශීඝ්‍රතාවය 0.5 කියලා. එහෙනම් මෙතන එනාගේ 0.5යි. 0.5 නැත්තම් භාගය. මම 0.5 කියලා දාන්නම්කෝ. මෙතෙන්ට P1 ආදේශ කළාට පස්සේ මට ලියන්න පුළුවන් KA වාරයක් 50 සමානයි 80 ධන 200 වාරයක් 4.2. මේක සුළු කළාට පස්සේ 42 වාරයක් 2 කියන්නේ 84යි 840යි 80යි කියන්නේ 920යි. වැඩි කිරීම 0.5. මේක සුළු කළාට පස්සේ මට මේ වගේ අගයක් එනවා. 42 වාරයක් 2 එතන 4යි 8යි 8.2 840 840යි 80යි කියලා කියන්නේ 920යි. හරි. මම මේක ගන්නවා 1 ඩෑෂ් පළවෙනි සමීකරණේ ඩෑෂ්. ඊළඟට මම දෙවෙනි පද්ධතිය සලකනවා.
දෙවනි පද්ධතියෙන් පරිසරයට තාප හානි වීමේ ශීඝ්‍රතාවය මට ලියන්න පුළුවන් P2 සමානයි අර කැලරි මීටරයමයි තියෙන්නේ. ඒක නිසා එයාගේ නියතයම දැම්මා. K. ඒ කැලරි මීටරයේ වර්ගඵලයම තමයි පරිසර නිරාවරණය වෙලා තියෙන්නේ. හැබැයි මෙයාගේ තියෙන අමතර උෂ්ණත්වය කියලා කියන්නේ පරිසර උෂ්ණ මෙයාගේ උෂ්ණත්වයේ ඉන්න පරිසර උෂ්ණත්වය කියන්නේ 70 රින 30. එතකොට මෙතන එන්නේ 70 30ක් අඩු වුණාට පස්සේ 40. මෙයාගෙත් මේ පරිසරයට තාප හානි වීමේ ශීඝ්‍රතාවය මට ලියන්න පුළුවන් මෙයාගේ සිසිලන ශීඝ්‍රතාවය ඇසුරින්. එතකොට ඩෙල්ටා Q යට ඩෙල්ටා T මේ තියෙන ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි ms ඩෙල්ටා θ යට ඩෙල්ටා T. මේකෙත් මට මේ සමීකරණය ලියන්න පුළුවන්. එතකොට මම මේකට ආදේශ කරොත් එහෙම P2 කියලා කියන්නේ මෙතන Ka වාරයක් 40 සමානයි මෙයාගේ ms. ඒ කියන්නේ මේ පද්ධතියේ තාපධාරිතාවය. මේ පද්ධතියේ තාපධාරිතාවය කියලා කියන්නේ කැලරිමීටරයේ තාපධාරිතාවය දන මේ ද්‍රවයේ තාපධාරිතාවය. ද්‍රවයේ විශිෂ්ට තාපධාරිතාවය මම ගන්නවා s කියලා. කැලරිමීටරයේ තාපධාරිතාවය 80යි දන ද්‍රවයේ තාපධාරිතාවය ලියන්න පුළුවන් ද්‍රවයේ ස්කන්ධය වැඩි කිරීම එයාගේ විශිෂ්ට තාපධාරිතාවය s. වැඩි කරනවා එයාගේ සිසිලන ශීඝ්‍රතාවය. සිසිලන ශීඝ්‍රතාවය කියලා කියන්නේ ඩෙල්ටා θ ඩෙල්ටා t. දෙවෙනි පද්ධතියේ සිසිලන ශීඝ්‍රතාවය අපිට මේගොල්ලෝ දීලා තියෙනවා 0.2යි කියලා. එහෙනම් මෙතන දෙනාගේ 0.2යි. ඒතර මේ සමීකරණය මම සලකනවා 2 මේ සමීකරණය මම සලකනවා 2 කියලා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ මේ සමීකරණ දෙක සුළු කරන්න. මේ සමීකරණ දෙක මම කරන්නේ බෙදන එක. මම මගේ අවශ්‍යතාවය s ගන්න මෙතන මම මෙතනදි කරන්නේ 2 බෙදනවා 1. 2 බෙදනවා 1 k. එතකොට මේකෙන් බෙදුවට පස්සේ ඔළුවෙන් සුළු කරන්න Ka ට Ka කැපිලා යනවා. මට එනවා 40 බෙදීම 50 සමානයි 80 ධන 150යි s බෙදීම 920 වැඩි කිරීම 0.5 වැඩි කිරීම 0.2 මෙතන උඩ 0.2 තියෙන උඩ සුළු වුණාට පස්සේ බිඳුවට බිඳුව කැපිලා යනවා. ඊළඟ මෙතන සුළු වුණාට පස්සේ 5යි 0.2යි සුළු වුණාට පස්සේ මේක 2ක් වෙනවා මේක 5ක් වෙනවා. ඊළඟ මේ පහට මේ පහ කැපෙනවා. මේ සුළු කිරීම පැටලුනොත් එimhe ආයි පොඩ වීඩියෝ එකේ කලින් ගිහින් බලන්න. මෙතන 5ට මෙතන මේ තිබ්බ 5ට මෙතන 5 කැපෙනවා. ඊළඟට මෙතන තියෙන 2ට මෙතන තියෙන 4 කැපෙනවා. මෙයා 2ක් වෙනවා. 920 උඩට එනවා. එතකොට 920 මේ පැත්තට ආවට පස්සේ මෙතන 1840 1840 සමාන වෙනවා 80 ධන 150යි s. මට මෙතනින් s උක්ත කරන්න පුළුවන්. මනෝමෙන් කරන්න s උක්ත කළාට පස්සේ මේ 80 මේ පැත්තට එනවා. ඒ 80 මේ පැත්තට ගිහලා 150න් බෙදෙනවා. එතකොට මට මෙතනින් s ගන්න පුළුවන්. s කියන කෙනා සමානයි 1840න් 80ක් අඩු වුණාට පස්සේ 1840න් 80ක් අඩු වුණාට පස්සේ 1760යි. 1760 බෙදීම 150 බිඳුවට බිඳුව කැපිලා යනවා. මට එනවා 176 බෙදීම 15ක්. අපි මේක කැල්ලෙන් ගහලා බලමු. 176 බෙදීම 15. අවසාන උත්තරය එනවා 11.73. අවසාන උත්තරේ 11.73යි. දැන් මේකේ මම මෙයාගේ විශිෂ්ටතාවධාරිතාවයේ ගුණ කරලා තියෙන ග්‍රෑම් මගයක් එක්ක. එහෙනම් මම විශිෂ්ටතාවධාරිතාවයේ තියන්න ඕනේ ග්‍රෑමයට කියලා. එතකොට ජූල් ග්‍රෑමයට සෙල්සියසයට. ඔක තමයි අවසාන ප්‍රතිඵලය. මේක කරපු විදිය පොඩ්ඩක් තේරුම් ගන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එකේ ආයි කලින් ගිහින් බලන්න. සෑහෙන වැදගත් ගානක් මේක ලියා ගන්න.